නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපායනිය ඔස්සේ ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ දිනවල නීවරණ ධර්මයන් පිළිබඳව දිගින් දිගටම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ කරුණු පෙන්වා වදාලා පවසා වදාලා ව්‍යාපාද නීවරණේ අපි සාකච්ඡාවට බඳුන් කරමින් සිටින්නේ. ඉතින් කකචූපම සූත්‍ර ධර්මය දේශනාව ඔස්සේ කරුණු ගිය සතියේ පහදා දෙන්නට යෙදුණා. අද දවසෙත් අපිට එතෙන් සිට දහම් කාරණා විමසලා ඉගෙන ගන්න අවස්ථාව දෙනවා. අපට අනුකම්පාවෙන්ම සදහම් පිළිසඳර පිණිස අද දවසෙත් වැඩම වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් අපි හැමදෙනාම පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පින්වත් සුසිලා මෑණියන්, සාම පියාණන්, අනෝමා සහෝදරිය, දහම් සංජේ පුතුණුවන්, රෙශ්මි දියණිය, කමනී මෙනවිය, තලගල මෑණියන්, ශ්‍රියානි මහත්මිය සහ එංගලන්තයේ පදිංචි චන්ද්‍රාවීරසිංහ මෑණියන්, සඳක, කුමාරි, සමන්තා, ලලන්කා, ප්‍රියංකා, නෝෂිකා යන පින්වතුන් ඇතුළු එම පවුල්වල පින්වන්ත දූදරුවන් මුරුමුරු මිරිමිරියන් හැමදෙනාම සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වතුන් හැමදෙනා සිහිපත් කොටගෙන ඒක රාශි කරගෙන ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල සදාම් සාකච්ඡා පවත්වන්න කාලය උදා වුණා. අපි ආදර ගෞරවයෙන් නැවතත් පින්වත් ස්වාමින්වයන් වහන්සේ වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසෙත් අපි පින්වත් මහත්මයා එහෙමයි ස්වාමීනි. අපි කතා කරන්න සූදානම් වෙන්නේ නීවරණ ධර්ම ගැන. එහෙමයි. අපි ව්‍යාපාද නීවරණේ පිළිබඳව අපි ගොඩක් කරුණු කතා කළා. අපි ඒකට එකතු කරමින් හිටිය කකචූපම සූත්‍ර දේශනාව. එහෙමයි ස්වාමීනි. ඊතර දැන් ආපහුව අපි කකචූපම සූත්‍රේ කොටසක් ඉතුරු වුණා අපිට. ඊතර මේ කකචූපම සූත්‍රයේ මූලික කරුණු උනේ මේ මූලික පග්ගුණ කියන පින්වත් ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාත් එක්ක බොහෝ ළඟ හිතවත්කමක් තිබිලා ඒක දුරදිග ගිහින් තිබුණා. එතකොට මොකද දුරදිග ගිහපු කාරණේ කොච්චර හිතවත් වෙලාද කියන්නේ, භික්ෂුණීන් වහන්සේලාට දෝෂයක් කියන්න ගියොත් එහෙම පග්ගුණ ස්වාමීන් වහන්සේට තරහ යනවා. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලාගේ අඩුපාඩුවක් කියන්න ගියොත් එහෙම පග්ගුණ ස්වාමීන් තරහ යනවා. ඒ වගේ පග්ගුණ ස්වාමීන් වහන්සේගේ අඩුපාඩුවක් කියන්න ගියොත් භික්ෂුණීන් වහන්සේලාට තරහ යනවා. ඒතර මේක තමයි මේ අරුබුදේ බවට පත් උනේ. ඒතර බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වෙලා භාග්‍යතුන් වහන්සේ මේ එන්න කියලා කිව්වා. ඒතර මෙතනදී බොහොම ලස්සන කරුණක් ඉස්මතු වුණා. අපි ආඝාත වත්තු සූත්‍රයෙන් ලස්සන කාරණාවක් ගත්තා. තමන්ට අතීතයේ කරපු අනර්ථයක් මුල් වෙලා හෝ වර්තමානයේ සිදුවෙච්ච අකටයුත්තක් නිසා හෝ අනාගතයේ මෙහෙම වේවි කියලා හිතා හිතේ ඒක රැව් පිළිරැව් දෙමින් වෛරය ඇති වෙන්න පුළුවන් කිව්වා. ඒ වගේම තමයි අතීතයේ තමන්ගේ ප්‍රියමනාප කෙනෙකුට අකටයුත්තක් කළා කියලා වෛරය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හිතා හිටියොත් එහෙම. ඒ වගේම වර්තමානයේ තමන්ගේ ප්‍රියමනාප කෙනෙකුට අකටයුත්තක් කළා කියලා හිතා ඉන්නකොටත් වෛරය උපදිනවා. අනාගතයේ තමන්ගේ ප්‍රියමනාප කෙනෙකුට අකටයුත්තක් කරාවි කියලා හිතා හිටියොත් එහෙම ඒත් වෛරය උපදින කාරණාව. ඒක හරි පුදුම දෙයක්. ඒතර වෛරය කියන එක මේ උපදින පුදුම විදිය. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා අතීතයේ
අප්‍රියමනාප කෙනාට සැලකුවා කියලා හිත හිතා හිටියොත් වෛරය ඇති වෙන්න පුළුවන් කිව්වා. ඒ වගේම වර්තමානයේ අප්‍රියමනාප කෙනාට සැලකුවා නොවේද කියලා හිත හිතා වෛරය ඇති කරගන්න පුළුවන් කිව්වා. අනාගතේ අප්‍රියමනාප කෙනාට සලකාවි කියලා හිත හිතා වෛරය උපදව ගන්න පුළුවන් කිව්වා. එහෙමයි. ඒතර මෙන්න මේ වගේ දැන් මේ පග්ගුණ ස්වාමීන් වහන්සේට උඩ මේ කාරණේ තමයි ඇති උනේ. ඒතර ඒක අපි එදා මේ සක්කපඤ්ඤ සූත්‍රයේ මුල් කරගෙනත් කරුණු කාරණා පැහැදිලි කරලා දුන්න ඇත්තටම. ඒතර සක්කපඤ්ඤ සූත්‍රය පැහැදිලිවම තියෙනවා. එතකොට මේ ඇහින් දකින රූප මුල් වෙලා ආධ්‍යාත්මී මේවා ඒ සංඥා වැළඳගෙන තියෙනකොට තමයි විතරක උපදින්නේ. එහෙමයි. එතකොට මේ විතරක පවතිනකොට තමයි මේ ඡන්දය උපදින්නේ ආධ්‍යාත්මේ. ඒ ඡන්දයත් එක්ක තමයි මේ හිතේ ප්‍රියමනාප අප්‍රියමනාප බව උපදින්නේ. ප්‍රිය බව අප්‍රිය බව ඇතිවෙන පටන් ගන්න. ඒ ප්‍රියාප්‍රිය බවත් එක්ක තමයි මේ හිත ඇතුලේ කුමද්ද මේ ඊර්ෂ්‍යාවයි මසුරුකමයි උපදින්න පටන් ගන්න. ඒ ඊර්ෂ්‍යාවයි මසුරුකම තුලින් තමයි මේ ඔක්කොම අරුබුද ඇති වෙන්න තරහ අමනාප වෛර ක්‍රෝධ මේ ඔක්කොම ඇති වෙන පටන් ගන්න කියන කාරණේ මේ බොහොම ලස්සනට අපි කතා බස් කළා ඒක. එහෙමයි ස්වාමීන්. ඒතර මෙතනත් දැන් මේ ස්වාමීන් වහන්සේට උනේ. එතකොට මේ පపంచ සංඥා සංකා වුණත් උපදින්න හේතුවක් විදියට ලස්සනට පැහැදිලි කළා මේ අකුසල් වැඩෙන විඳීම්. කෙටියෙන් කියනවා අකුසල් වැඩෙන විඳීම් වින්දනය කරන්න යනකොට තමයි මේ පపంచ සංඥා සංකා ආධ්‍යාත්මي වැළඳගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර අපිට උනත් මේ කාරණේ සිද්ධ වෙන්න පුළුවන් කෙනෙක්ගේ ජීවිතේ. එහෙයි. කියන්නේ යම් දේවල් අපි අපේ හිත ඇතුලේ අපි විඳීම් විඳිනකොට ඒ මුල්ලා තමයි ආධ්‍යාත්මී සංඥාවල් දෝංකාර දෙන්න පටන් ගන්න. එහෙමයි. ඒකත් එක්ක තමයි මේ විතරක පැන නගින්නේ. ඒකත් එක්ක තමයි මේ ඡන්දය ඇති වෙන්නේ. ඒකත් එක්ක තමයි මේ අනිත් ඔක්කොම අරබුද ඇති වෙන්න පටන් ගන්න. එහෙමයි. ඒතර බලන්න මේක ඒතර මේ මෝලිය පගුණ ස්වාමීන් වහන්සේ දැන් මේක සම්දිට්ඨික වෙලා තියෙනවා. ගැලපිලා යන ලස්සන කාරණා. එහෙමයි ස්වාමීනි. ඒකත් එක්ක දැන් ආගත මේ වත්තු සූත්‍රෙත් එක්ක ගලපලා බලනකොට එතකොට මේ තමන්ගේ ප්‍රියමනාපයට මුල් වෙලා දෝෂාරෝපණය කරනකොට තමන්ට දෝෂාරෝපණය කරනකොට ඒකත් එක්ක තමයි ගැටීම් වචන හෝමාරු වීම ඔක්කොම ඇති වෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පග්ගුණ ස්වාමීන් වහන්සේට ගෙන්නලා ඒ නිසා පග්ගුණ මේ ඇත්තද මේ කාරණේ පිළිගත්තා. ඊට පස්සේ කිව්වා මේ ඒ නිසා ඔබට හරි ඔබේ හිතවත් පිරිසට හරි බැන්නත් ගැහුවත් ඒ නිසා හැමතිස්සෙම තේරුම් ගන්න කිව්වා මේ තමන් හික්මෙන්න කිව්වා මගේ හිතම වෙනස් වෙන්න දෙන්නේ නැහැ කියලා. එහෙමයි. මොකද මේ හේතුඵල ධාමයෙන් මේක ඇති වෙච්ච දෙයක්. ඒ නිසා මම පාපී වචන පාවිච්චි කරන්නේ. හිතානුකම්පීවම වාසය කරනවා. ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා පින්වත් පගුණ ඔබ ওই විදියට හික්මෙන්න කිව්වා. ඊට පස්සේ එතන තව ලස්සන කරුණක් ඉස්මතු කළා. එහෙමයි ස්වාමීනි. මොකද්ද ඒ කාරණේ? ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කළා මේ පින්වත් මහන්නේ භික්ෂුන් වහන්සේලා මාව සතුටු කරපු කාලයක් තිබුණා කිව්වා. එහෙයි. භික්ෂුන් වහන්සේලා මාව සතුටු කරපු කාලයක් තිබුණා කිව්වා. ඒතර ඒක ඉස්මතු කරන ලස්සන කාරණාවක් විස්තර කළා. පින්වත් මහන්නේ මුල් කාලේ මම මුලින්ම සංඝයාට මතක් කළා කිව්වා පින්වත් මහන්නේ එක වේලක් වළඳන්න කියලා. මුලින් දෙවේල තුන් වේලත් වළඳලා තියෙනවා මුල් කාලේ ඇත්තට. එහෙමයි. ඒතර එක වේලක් වළඳන්න පින්වත් මහණෙනි එක වේලක් වළඳන මට ලෙඩ අඩුයි කරදර අඩුයි එඟට හරි පහසුයි ශරීර ශක්තිය හොඳට තියෙන ජීවිතේ හරි පහසුයි ඉතින් ඒ නිසා පින්වත් මහණෙනි ඔබත් එක වේලක් වළඳන්න කියලා අනුශාසනා කළා කිව්වා. එතකොට පින්වත් මහණෙනි එක වේලක් වළඳන ඔබට තීරුම් යාවි ලෙඩ අඩු බව කරදර අඩු බව ශරීර ශක්තිය පහසු ජීවිතයක් ඇති වෙන බව ඔබටම තීරුම් යාවි. ඉතින් පින්වත් මහණෙනි ඒ දවස්වල මේ භික්ෂුන්ට එච්චර අනුශාසනා කරන්න ඕනුන්නේ නැහැ කිව්වා. එහෙමයි. කියද්දි මොකද උනේ? මම මේ දවස්වල කරන්නේ භික්ෂූන්ට සිහිය උපද්දන එක විතරයි. සිහිය උපද්දන එක විතරයි. මේ විස්තරي බද්දාලි සූත්‍රය තියෙනවා. එහෙයි ස්වාමීනි. ඉතින් බද්දාලි ස්වාමීන් වහන්සේ කියන මට නම් එක වෙලක් වළඳලා ඉන්න අමාරුයි කියලා. ඊට පස්සේ කියනවා ඉතින් අපහසු නම් මේ දාන ටිකක් තියාගෙන දවල් 12ට ඉස්සෙල්ලා දද වගේ නම් 12ට වගේ එහෙමයි. තව සැරයක් වළඳන්න කියනවා. එහෙයි ස්වාමීනි. ඒත් මදි කියනවා. ඒත් මදි කියලා අමනාප වෙලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහින්නේ නැතුව ඉන්නවා.
එහෙමයි. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන ඉන්නේ නැතුව ඉන්න. ඊට පස්සේ 3 මාසෙ වස්තු මාසෙ වෙමින් ඊට පස්සේ නැවත බලනකොට මෙයා රැයටත් කාලා. එහෙමයි. ඊනකොට රැයට කාලා තියෙනවා ඒ කාලේ. මුල් කාලේ. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සනට මෙයාට කරුණු කාරණා සිහිපත් කළ දෙනවා එතකොට. එහෙමයි ස්වාමී. ඒ කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා කියද්දිම අතහැරලා තියෙනවා ඔක්කොම. එහෙයි. එක වේලටම සීමා වෙලා තියෙනවා. ස්වාමීන් උදේවරුේ පින්නපාතේ එච්චරයි. වැඩම කරාම එච්චරයි. එච්චරයි. දැන් ඒ කාලේ මුල්ම කාලේ රැය කාලෙත් ගිහින් තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ නිසා තමයි මේ ශික්ෂාපදේ පනවන්නේ. එහෙමයි. ඒක ඊළඟ සූත්‍රයේ තියෙනවා මේ රැය කාලේ පින්නපාතේ වැඩපු කතාව තියෙනවා ඒක. එහෙයි. ඒක භික්ෂුන් වහන්සේටම කයිල භාග්‍යතුන් වහන්සේට මේ ප්‍රශංසා කරනවා මේ ස්තුති කරනවා. පින් දෙනවා මේ අනේ ස්වාමීනි එක වේලක් වළඳන්න උදේ කාලේ විතරක් වළඳන්න අනුදැන හොඳයි කියලා. හේතුව මොකද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි අපි රාත්‍රී කාලේ වළඳන්න යනකොට සමහරට හොරුන්ට අහු වෙනවා කියනවා. එහෙමයි. සල්ලාල ස්ත්‍රීන්ට අහු වෙනවා කියනවා. සමහරලාට අපි මේ පාරේ යනකොට ගලක් කියලා හිතාගෙන හරක් ගැඟ උඩ නැගලා හරක් කිනුත් ගුටි කනවා බැට කනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා ඒ වගේම ස්වාමීනි සමහරලාට පින්නපාතේ වඩනකොට මේ ගෙවල් පිටිපස්සටලා ඉන්නකොට මිනිස්සු බය වෙලා අපිට බයිනවා කියනවා. මේ පිසාචයෙක් ඇවිල්ලා උඹට ලැජ්ජ නැද්ද? මේ අපි බය වෙනවා මේ පිටිපස්සට ඇවිල්ලා ඉන්නකොට. ඔය හොඳ බඩ කතා ගත්තා නම් කියලා අපිට බැනලා තියෙනවා. අනේ භාග්‍යතුන් වහන්සේ උදේ කාලේ විතරක් වළඳන් අනුදැනපු නිසා දැන් මේ දුක් පීඩා ටික අපිට නැහැ කියනවා. එහෙමයි. මේ දුක් පීඩා ටික අපිට නැහැ කියනවා. එහෙයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. නෙහිම විස්තර කරනවා. එහෙමයි. උත්‍රී කාලේ අර භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළ සැනින්ම ප්‍රශංසා කරමින් මේ වන්දනා කරමින් ප්‍රදක්ෂිනා කරමින් පිළිගන්න පිරිසක් ඒ කාලේ ඉඳලා තියෙනවා. එහෙමයි. හරි ආශ්චර්යයි ඒක. එහෙයි. ඒ කාරණේ තමයි මෙතන මේ ඉස්මතු කරන්නේ. පින්වත් මහණෙනි මේ වගේ දෙයක් කියන මොකද්ද? ලස්සන උපමාවක් කියනවා. තැනිතලා බිමක හතරමං හන්දියේ අශ්වරතයක් තියෙනවා. ඒ අශ්වරතේ හොඳින් හික්මුණු ශ්‍රේෂ්ඨ අශ්වය යොදවලා ඉන්නේ කියනවා. ඒතකොට ලාමක අශ්වය නෙමෙයි. මේ සත්තු උනත් මිනිස්සු උනත් ලාමක මිනිස්සු ඉන්නවා ශ්‍රේෂ්ඨ මිනිස්සු ඉන්නවා. සත්තු උනත් ලාමක සත්තු ඉන්නවා ශ්‍රේෂ්ඨ සත්තු ඉන්නවා. එහෙමයි. ඔව්. ඒ ශ්‍රේෂ්ඨ අශ්වයන්ට කියන නම තමයි ආජානීය අශ්වය කියලා. කියන්නේ හික්මවන්න දමනය කරන හරි ලීසි. ඒ සසරේ පුණ්‍ය බලයක් තියෙන සත්තුයි. කියන්නේ කියන අදහස ත්‍යක් ගන්න තේරුම් යන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. මේ අශ්වරතේ හොඳින් හික්මුණු ශ්‍රේෂ්ඨ අශ්වයන් යොදවලා තියෙනවා. ගමනට හොඳට සූදානම් කරලා තියෙනවා. අශ්ව කෙවිටිත් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔතනට එනවා අශ්වයන් දමනය කරගෙන ගමනට යන්න පුළුවන් දක්ෂ ආචාර්යවරයෙක් කෙනවා කියනවා. දක්ෂ ආචාර්යවරයෙක්. එහෙමයි. ඔහු ඒ අශ්ව කරත්තෙර නගිනවා කියනවා. ඔව් අම්මතින් රැහැම්බට අල්ල ගන්නවා කියනවා. දකුණු අතින් කෙවිට ගන්නවා කියනවා. තමයි යන්න කැමති ඕනම තැනකට ඒ අශ්වරතේ හසුරුවාගෙන ඕන් යනවා කියනවා. එහෙමයි. පින්වත් මහණෙනි ඒ කාලේ භික්ෂූනුත් ඕන් ඔය වගේමයි කියනවා. භික්ෂු. ඒතකොට කෙවිට පෙන්වන්න විතරයි ඕන අශ්වයන්ට. එහෙමයි ස්වාමී. කෙවිට පෙන්වන්න විතරයි ඕන. අශ්වය අදාළ ගමනාදි දක්වාම බොහොම ලස්සනට යනවා කියනවා. එහෙමයි. එච්චර දමණය වෙච්ච අශ්වයගේ ස්වභාවය ඒක තමයි. පින්වත් මහණෙනි ඔය වගේමයි කියනවා ඒ කාලේ භික්ෂුන් වහන්සේලා. මම මේ භික්ෂුන්ට හැම තිස්සෙම අනුශාසනා කළ යුතු නෑ කියනවා. මම මේ භික්ෂුන්ට මහා දියුණුවක් ඇති කරගන්න මේ කියනවා මම මේ භික්ෂුන්ට කරන්නේ සිහිය උපද්දන එක විතරයි කියනවා. සිහිය උපද්දන එක විතරයි කියනවා. එහෙනම් අපිට තේරෙනවා මේ සිහිය උපද්දපු සැනින්ම කුසල සම්පatti තුල හිත පිහිටපු යුගයක් තිබුණා. එහෙමයි ස්වාමීනි. ඒ කරුණ ගැන අවධාරණය කරන්න විතරයි ඕන. කියන්න විතරයි ඕන. කියද්දිම හිත පිහිටන ස්වභාවයක් ඒ කාලේ බොහෝ මහෝත්තමයන් වහන්සේලාට තිබුණා. මේ දැන් මේ කාලේ ඒ වගේ ලස්සන තේර ගාතාවක් තියෙනවා මේ හරි ලස්සනයි. අපිට හිතා ගන්න බෑ. ඒ තේර ගාතාවේ පුදුම ලස්සන සිද්ධියක් තියෙනවා මේ රේවත මහරහතන් වහන්සේ ගැන. එහෙමයි ස්වාමීනි. ඒ රේවත මහරහතන් වහන්සේ විස්තර කරනවා කදිරවණී රේවත තෙරුන්ගේ තේර ගාතාව. එහෙමයි. මං ගිහි ජීවිතය අත්හැරලා
මහාන වෙච්ච දවසේ ඉඳලා මේ දක්වා මගේ හිතේ කිසිම ද්වේෂ සහගත සිතුවිල්ලක් ඇති වෙච්ච බවක් මන් දන්නේ නැහැ කියලා. දැක්කනේ. ඒතර බලන්න මේ යම් දවසක ශාසනයට ඇවිල්ලා සමහර විට ශාස්ත්‍රුන් වහන්සේගේ මේ අනුශාසන ඇසුවාද එදා ඉඳන් ද්වේෂ හිතක් නැහැ. ඒක තමයි සිහි උපද්දන්න විතරයි කාලේ වුණ. එහෙමයි. ශ්‍රේෂ්ඨ යුගේ. මේ සත්‍යය මෙරිත්වා වෙනසෙත්වා දුකටපත් යන හැඟීමක්වත් මෙච්චර දීර්ඝ කාලයක් තුළ මා තුළ ඇති වූ බවක් මම දන්නේ නැහැ කියලා. එහෙමයි. මේ සත්‍යය වෙනසේවා විනාශ වේවා දුකටපත් වේවා කියලා හැඟීමක්වත් ඇති වෙලා නැහැ කියලා. හැඟීමක්වත්. එච්චර සිහිය උපද්දපු සැනින් එදා ඉඳන් දැන් මේ වෙනකම්ම කදිරවණී මේ දැන් මේ තීරගාතාව කියනකම්ම උදාහරණ පහල කරනකම් ඇති වෙලා නැහැ. එහෙමයි. කොහොම හික්මීමක්ද ඒක? එහෙයි ස්වාමීනි. මෛත්‍රිය ගැන බුදු සමිඳුන් කියා දුන්න ආකාරයටම මම මෛත්‍රී භාවනාව කළා. අප්‍රමාණ මෙසිත ක්‍රමක්‍රමයෙන් පුරුදු කළ බව මම දන්නවා. ඒතර වඩලා තියෙන මොන හිතද? අප්‍රමාණ කියන්නේ මේ දිශා වශයෙන්. එහෙමයි. දිශා වශයෙන් මේක මේ මෛත්‍රී වඩන විදිය මේ මජ්ක්‍ධිම නිකායේ අනුරුද්ධ කියලා සූත්‍රයක් තියෙනවා. මේ අනුරුද්ධ සූත්‍රයේ බොහොම ලස්සන පැහැදිලි විස්තර කරනවා. එහෙමයි ස්වාමීනි. අනුරුද්ධ සූත්‍රය. එහෙමයි. ඒතකොට අනුරුද්ධ සූත්‍රයේ විස්තර කරනවා මේ සාමාන්‍ය යම් මහග්ගත විදියට වඩන හැටි විස්තර කරනවා. අප්‍රමාණ විදියට වඩන හැටි අනුරුද්ධ සූත්‍රයේ බොහොම ලස්සනට විස්තර කරනවා. ඒක තමයි මේ මෛත්‍රී භාවනා ඒ දෙආකාරයෙන් වඩන එකේ ඒකේ බොහොම ලස්සන විස්තරයක් තියෙනවා ඉස්සරහට ඒක කරන්න ඉදාගෙන. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා මේ තරහ නැති සිතින් යුතුව හැම මිතුයන් යහළුවන් සත්‍යයන් හැම දෙනා ගැනම අනුකම්පාවෙන් මම මෛත්‍රී සිත වඩනවා කියලා. හැම සතුන් ගැනම තරහ නැති සිතින් යුතුව හැම මිතුරන් යහළුවන් සත්‍යයන් ගැන හැම දෙනා ගැනම අනුකම්පාවෙන් මම මෛත්‍රී සිත වඩනවා කියලා. එහෙමයි. කිසිම බැඳීමක් නැති වෙනස් වීමක් නැති ඒ මෛත්‍රියෙන්මයි සිතේ සතුට ඇති වෙන්නේ කියලා. මෛත්‍රී ආනිසංස. එහෙමයි. මොකක්ද ඇති කියලා දෙනවා කියන්නේ? කිසි බැඳීමක් නැති වෙනස් වීමක් නැති මෛත්‍රියෙන්මයි සතුට හිතට සතුටක් උපද්දලා දෙන්නේ මෛත්‍රිය තියෙන කෙනාට. එහෙමයි ස්වාමීනි. ඒත් සමහර අය ඉන්නෝනේ කිසි සතුටක් නැහැ කියලා කියන කට්ටිය. ඒකට හේතුව තමයි මේ මෙසිත වැඩිලා මැදිකම. එහෙමයි. දැන් අපි රිස්මීඩිසල කතා කළා නිින්ද යන්නේ. නිින්ද අඩුයි කියන මෛත්‍රිය අඩු කෙනාට. ඊළඟට හිතේ සතුට නැහැ දැන් මෙතන බොහොම ලස්සනට හිතුමන. එහෙනම් හිතේ සතුටින් ඉන්න කැමති කෙනා කොහොමද කළ යුත්තේ? මෛත්‍රිය වඩන්න. මෛත්‍රී හිතක් පුරුදු කරගන්න. එහෙමයි. හිතේ සතුටින් ඉන්න ඕන කට්ටිය අහන්න ඕන බණක් මේක. එහෙමයි. ස්වාමීනි බැඳීම් නැති වෙනවා කියලා දේශනා. මේක කියන්නේ කිසි බැඳීමක් නැති වෙනස් වීමක් නැති මේ මෛත්‍රියමයි මගේ හිතේ සතුට ඇති වෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ සමහර විට දැන් මෙහෙමනේ මෛත්‍රී සිතට උනත් එයාගේ හිත බැඳලා තිබුණොත් එහෙම ඒක නැති වෙච්ච ගමන් දුකටපත් වෙනෝනේ. එහෙමයි. එහෙයි. නුවණ නැති ජනතාව මේ පුරුදු කරන්නේ නැහැ කියනවා. ඒත් මං සතර බ්‍රහ්ම විහරණයම පුරුදු කරනවා කියනවා. එහෙමයි. ඒතර එහෙනම් මේ අපිට තේරෙන කදිරවණී මේ රේවත මහරහතන් වහන්සේ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මල්ලි කෙනෙක්. එහෙමයි ස්වාමීනි. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මල්ලි කෙනෙක්. මට මතක හැටියට මේ රේවත මහරහතන් වහන්සේ මෙයා විතරයි පවුල ඉතුරු වෙන්නේ. ඊට පස්සේ මේ මල්ලි මේ විවාහයට දැන් මේ සූදානම් වෙලා දැන් විවාහය මේ කැඳගෙන එන අතරේ මේ අන්තිමට මෙයා මොකද කරන්නේ? පොඩ්ඩක් දෝලා මගෙන් නවත්තලා කැලේකදී පැනලා යනවා. එහෙමයි ස්වාමීනි. මේ කසාද බඳින්න යද්දි. දෝලාවෙන් යද්දි. අන්තිර කැලේ පැනලා දුවනවා. දුවලා තමයි ගිහින් පැවිදි වෙන්නේ බුද්ධ ශාසනය. එහෙමයි ස්වාමීනි. අම්මෝ යන්න දෙන්නේ නැහැ මෙයාට. බලෙන්ම තියාගෙන තමයි බලෙන් විවාහ කළා දෙන්නේ. එහෙයි. කොහොම හරි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිහිටනවා මෙයාට. එහෙමයි. හරි පුදුමයි. එච්චර බලන්න මේ නිවන ගැන පුදුම හැඟීමක් තිබිලා තියෙනවා. නමුත් අම්මගේ ඉල්ලීමට පවුල ඔක්කොම නැහැනේ දැන් ගිහිල්ලානේ. එහෙමයි. අන්තිමට මෙයා කොහොම හරි තල්ලු කරලා ගත්තා. සම්බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව විතරක නැති ධානයට කියන්නේ ආර්ය වූ නිශ්ශබ්දතාවය කියලා.
සම්බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව මොකද කියන්නේ? විතර්ක නැති ධානයට කියන්නේ ආර්ය වූ නිශ්ශබ්දතාවය කියලා. ඒ මේ දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ වගේ විතර්ක නැහෙනේ. එහෙමයි. ඒකට කියන්නේ ආහාර නිශ්ශබ්දයි. ඒ භික්ෂුව ඒට සම්වාදිනවා කියන බලන්න විතර මෛත්‍රී භාවනා ඉච්චර පුරුදු කරගෙන. එහේ. මේ භික්ෂුව ඒට සමවදිනවා කියන. ඊතා හොඳින් නිශ්චලව පිහිටි ගල් පර්වතය වගේ මෝහය නැති කර භික්ෂුවත් අකම්පිතයි කියන. ඊතා හොඳින් නිශ්චලව පිහිටි ගල් පර්වතය වගේ මෝහය නැති කර භික්ෂුවත් අකම්පිතයි කියන. එහෙනම් මේ චලනය වෙන්නේ මොකක් එක්කද එහෙනම් අපේ මෝහයත් එක්ක. එහෙමයි ස්වාමීනි. අපේ චලනය වීම තියෙන මානසිකව මෝහයත් එක්ක තියෙන්නේ. ඒතර මෝහය නැති භික්ෂුව මොකද වෙන්නේ? අකම්පිතයි. එහෙමයි. ඊතා හොඳින් ඊට පස්සේ කියනවා නිතරම යහපතම හොයාගෙන ගිය කෙලෙස් නැති කෙනාට කෙස් ලෝමයක අග තිබෙන දෙයක් තරම් ඊතා කුඩා වරද පව වලාකුලක් වගේ ලොකුවට පේනවා කියන. එහෙමයි. මේ බලන හොඳට මෛත්‍රීහිත වැඩුවට පස්සේ එයාට හොඳට සංවේදී වෙන දෙයක් තමයි කොහොමද මේ කුසල අකුසල කියන්නේ. පුංචි වැරද්ද පව හොඳට පේන පටන් ගන්නවා. එහෙමයි. ඒතර මේ ලොකුම ප්‍රශ්නයක් නේ මේ හරි වැරද්ද පේන්නේ නැති එක. එහේ යහපත අයහපත පේන්නේ නැති එක, කුසල අකුසල පේන්නේ නැති එක. ඒක ලොකු ප්‍රශ්නයක් නේ. එහෙමයි. ඒ පේන්නේ නැති වෙන හේතුව කොහමද? මෛත්‍රී මන්දිකම්. එහේ ස්වාමීනි. හරි පුදුමයි එතකොට මේ. ඊට පස්සේ කියනවා මේ ඇතුළු නුවරටත් පිට නුවරටත් ඉතා හොඳට ආරක්ෂා වෙලා තියෙන නගරයක් වගේ කියනවා මෛත්‍රී භාවනා වැඩුවට පස්සේ. තමන්ගේ ජීවිතයේ වරදට වැටෙන නොදී රැක ගන්න ඕනේ. මේ උතුම් අවස්ථාව මගහරින්න එපා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. මට දැන් මරණය ගැන 아무තු ආසාවක් නැහැ. ජීවිතය ගැනත් මට 아무තු ආසාවක් නැහැ. හරි බුදුම. මැරෙන්න 아무තු ආසාවකුත් නැහැ, ජීවත් වෙන්න 아무තු ආසාවකුත් නැහැ කියන. මාසේ පඩිය බලාගෙන ඉන්න කෙනෙක් වගේ මම මේ කල් බලාගෙන ඉන්නේ පිරුණම් පාන්නයි කියන. මට දැන් මරණය ගැන 아무තු ආසාවක් නැහැ. ජීවිතය ගැනත් 아무තු ආසාවක් නැහැ. හොඳට සිහිය පිහිටුවාගෙන නුවණින් යුක්තව මම මේ කල් බලාගෙන ඉන්නේ පිරුණම් පාන්නයි කියන. එහෙමයි. මා ශාස්ත්‍රුන් වහන්සේ ඉතා ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා බවරහැන් කපල දැම්මා කියන. ගිහි ජීවිතය අත්හැරලා මම මහාන වුණේ උතුම් බලාපොරොත්තුවක් ඇතුවමයි කියන. උතුම් බලාපොරොත්තුවක් ඇතුවමයි කියන ගිහි ජීවිතය අත්හැරලා මහාන වුණේ. මං ඒ උතුම් අදහස ඉෂ්ට වුණා. මගේ උතුම් අදහස ඉෂ්ට වුණා කියනවා. හැම බන්ධනයක්ම නැති කරලා දැම්මා කියනවා. එහෙමයි. හැම බන්ධනයක්ම නැති කරලා දැම්මා කියනවා. ඉතින් පින්වත්නි මෙච්චරයි මට කියන්න තියෙන්නේ අප්‍රමාදීව නිවන් මගේ හැසිරෙන්න. මානං ඒකාන්තයෙන් පිරිනුවම් පානවා හැම දුකින්ම නිදහස් වුණා කියලා. කදිරවණී රේවත මහරහතන් වහන්සේ. එහෙමයි. ඒතර බලන්න හරි ආශ්චර්යද මේ රහතන් වහන්සේ එතකොට කෙලෙස් බර බිම පැතිව්වේ කුමක් මුල් කරගෙනද? සතර බ්‍රහ්ම විහරණවල. එහෙමයි ස්වාමීනි. එහේ. ඒතර බලන්න හරි ආශ්චර්යයි මේ සංසාරේ ගුණයක් පුරුදු කරපු මහෝත්තමයන්ට රාජානී අස්වැය වගේ. ආජානී අස්වැය වගේ. සුළු මොහොතෙන් කුසලයෙන් තෙද ගන්නන්න පුළුවන්. සුළු මොහොතේ. සුළු මොහොතෙන් හිත අකුසලයෙන් බැහැර කරවන්න පුළුවන්. සුළු මොහොතේ. ඒකට තව බොහොම ලස්සන තව කරුණක් බුදුරජාණන් දේශනා කරන පින්වත් මහන්නේ අන්නේ නිසා ඔබත් අකුසල් දුරු කරන්න ඕන කියන. කුසල් දහම් දියුණු කරගන්න ගොඩාක් ඔබ මහන්සි වෙන්න ඕන කියන. අන්න එතකොට ඔබටත් මේ බුද්ධ ශාසනයේ දියුණුවක්, විශේෂ දියුණුවක්, මහත් දියුණුවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ කියන. පින්වත් මහණේක ඒක මේ වගේ දෙයක්. ගමකට හෝ පුංචි නගරයකට නුදුරින් විශාල සල්වනයක් තියෙනවා කියලා හිතන්න කියනවා. විශාල සල්වනයක් තියෙනවා කියලා හිතන්න කියනවා. හැබැයි ඒ සල්ගස් පිළිල වලින් වැහිලා තියෙන්නේ. එහෙමයි. ඒ සල්ගස් පිළිල වලින් වැහිලා තියෙන්නේ. ඔතනට එන යහපත කැමති, හිත කැමති, යහපත උදා කරනු කැමති යම් කිසි මිනිස්සෙක් කෙනවා කියන ඔතෙන්ට. ඔහු ඒ පිළිල හැදිලා ඇද වෙච්ච අතු ටික රැහැල ඉවත් කරලා දානවා කියන. එහෙමයි ස්වාමීනි. රැහැල ඉවත් කරනවා කියන.
සල්වනේ ඇතුළ හොඳට පිරිසිදු කරනවා කියන. සල්වනේ ඇතුළ හොඳට පිරිසිදු කරනවා කියන. හොඳට වැඩෙන සල් ගස් වලට පොර දාලා හරි ගස්සනවා කියන. පින්වත් මහණි කලක් යනකොට ඒ සල්වනේ හරි අපූර්වට හැදලා විශාල වනාන්තරයක් හැදෙනවා කියන. කියන නියම සාතු සප්පායම කළොත් එහෙම මොකද වෙන්නේ? ඒතර එකක් තියෙන එකක් තමයි මොකද්ද? මේකේ පිළිලා අයින් කරන්නත් ඕන. සාතු සප්පායම් කරන්නත් ඕන. එහෙමයි. අර පිළිලා අයින් කරනවා වගේ වැඩක් තමයි අකුසල් දුරු කරනවා කියන එක. එහෙමයි. අකුසල් දුරු ඒතර පිළිලා අයින් කරනවා වගේ තමයි අකුසල් දුරු කරනවා. සාතු සම්පායම් කරන්නත් ඕන. ඒ කියන්නේ මොකද්ද? කුසලයේ හිතේ වඩන්නත් ඕන. ගුණේ වඩන්න ඕන. වඩන්නත් ඕන. එහෙමයි ස්වාමී. මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව වඩන්නත් ඕන. එහෙයි. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේවා වැඩෙන්නත් ඕන. එහෙමයි ස්වාමීනි. ඔය දෙකම වැඩෙන්න ඕන. එහෙයි. ඒතර අර පැත්තෙන් පිළිලා අයින් කරන පිළිල විතරක් අයින් කරලා හිටියොත් එහෙම හරියන්නේ නැහැ වැඩේ. එහෙමයි. එතකොට මේ පැත්තේ පෝර විතරක් දාලා හරියන්නේ නැහැ. අර පැත්තේ පිළිල තියෙනවනේ. ලස්සන උපමාව නේද? එහෙමයි ස්වාමී. ඒතර මේ මොකේද මේ කිව්වේ? මේ පින්වත් මහන්නේ වගේ අකුසල් දුරු කරන්න ඕන, කුසල් දියුණු කරගන්න ගොඩක් මහන්සි වෙන්න ඕන කියන එක තමයි ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ විස්තර කළ පින්වත් මහන්නේ ඒක මේ වගේ දෙයක් කියලා. එහෙමයි. මොකද්ද කිව්වේ? ගමකට හරි පුංචි නගරයකට හරි නුදුරින් විශාල සල් වනයක් තියෙනවා කියලා හිතන්න කියන. හැබැයි සල් ගස් වල පිළිල වලින් වැහිලා දෙන තනියකර. ඔතනට එනවගෙන යහපත කැමති, හිත කැමති, යහපත උදා කරන්න කැමති යම් මිනිස්සෙක් ඉනවා කියනවා. ඔහුේ පිළිල හැදිලා ඇද වෙච්ච අතු ටික රැහැලා අයින් කරනවා ඉස්සෙල්ලම. එහෙමයි. පොර දාන්නේ නැහැ. ඉස්සෙල්ලා පොර දැම්මොත් මොකද වෙන්නේ? පොර දාන එක තර අකුසලුත් පෝෂණය වෙනවා අපව. මේ පිළිලත් පෝෂණය වෙනවනේ. එහෙමයි ස්වාමී. ඉස්සෙල්ලම කරන්නේ මොකද? පිළිල ටික අයින් කරන එක. ඒ වගේ තමයි බුද්ධ ශාසනෙත් මුලින් කරන්න ඕන එකත් අකුසල අයින් කරනවා කියන එක හිත ඇතුලේ තියෙන. එහෙමයි. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, මානය, උද්ධච්චය, ඉන්ද්‍රිය සංවරය. එතකොට ආහාරය දැන් මේ පමණ දැන වලඳ පුරුදු වෙනවා කියන්නේ. ඒතර මේ අකුසල් ටික ඔක්කොම බැහැර කරනවා. ඊට පස්සේ තමයි මේ හිතේ ටික ටික පෝර දදා යන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධා බණ ශ්‍රද්ධාව දිනු කරනවා. තව තව වීරිය දිනු කරනවා. ටික ටික සතිය දිනු කරන්න පටන් ගන්නවා. එහෙමයි. එතකොට තමයි ඒක මේ හොඳට පත්‍යම් වෙලා මේක උරාගෙන වැඩිලා යන්නේ. එහෙමයි ස්වාමී. අර පිළිලක් තියෙන එකට පෝර දාන්න කිව්වොත් මොකද පිළිලත් එක්කම වැඩිලා යනවා. එහෙයි. ඒ වගේ මේක අකුසල් ගොඩේ කුසල් වඩනවා කියන එක හරි අමාරු දුෂ්කර දෙයක් මේක. බාධාවක් නැතුව වඩා ගන්න බැරුව යනවා. බාධාකින් වඩා ගන්න බැරුව යනවා. එහෙමයි ස්වාමී. දැන් හිතට අයෝනිසෝ මනසිකාර නිතර ගලනවා නම් බණ ටිකක් අහන්න බෑනේ යාට. එහෙමයි. අම දුෂ්කරයි. එහෙයි. ඉන්ද්‍රිය අසංවරي හරි බලවත් නම් ඒ ඉන්ද්‍රිය අසංවරي බලවත් හිතට මේ ශ්‍රද්ධාව උපද්දනවා කියන එක හරි අමාරුයි. එහෙමයි ස්වාමීනි. වීරිය උපද්දනවා කියන එක අමාරුයි. දැන් නීවරණ බලවත් නම් බණ ටිකක් අහන්න බෑ, නිදිමත වෙනවා, කම්මැලි, අලසයි. එහෙමයි. එහෙම ගන්න නැද්ද? එහෙයි. තේරෙනවනේ. ඒ නිසා තමයි දැන් මේ බුද්ධ ශාසනයේ ලස්සන ගණක මොග්ගල්ලාන සූත්‍රයෙන් පිළිවෙලක් තියෙනවා. ඉස්සෙල්ලම මේ බුද්ධ ශාසනයට ආපු කෙනා ඔන්න සීලයට එනවා. දුස්සීල බව අයින් කළා සීලයට එනවා. ඊට ඉන්ද්‍රිය අසංවරය අයින් කළා සංවරයට එන්න මහන්සි ගන්න. අකුසල තමයි දුරු කරන්නේ හැම එකකින්. එහෙයි ස්වාමී. ඊළඟට තමයි කියන්නේ භෝජනේ මාත්‍රාවට හුරු වෙනවා කියන්නේ. ඊට පස්සේ තමයි නිදි වරන්න හුරු වෙනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තමයි එයාට හුදකලා වෙන්න අවස්ථාව දෙන්නේ. හොඳට කුසල් වඩා ගන්න. එහෙමයි. එතකන් හුදකලා වෙන්න කියලා කියන්නේ නැහැ. මොකද අකුසල් ටික බැහැර වෙනකම් අකුසල් ටික බැහැර කරන්න ඕන පිරිස මැද්ද ඉඳගෙන. එහෙමයි. අකුසල් ටික බැහැර කරන්න පිරිස මැද්ද ඉඳගෙනමයි. එහෙයි. ඒතර ගෙදර දොරේ ඉඳගෙන මේ කරුණා මෛත්‍රී දිනු කරගෙන පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරන්න ගෙදර දොරේ ඉඳගෙනමයි. එහෙයි. මේ ඔක්කොම මං කැලේට ගිහින් කරනවා හුදකලා වෙනවා කරනවා කියලා හිතුවොත් එimhe ඒක හරි දුෂ්කර දෙයක් ඒක. එහෙයි ස්වාමී. එක් කරගන්න අමාරුයි ඒක. පිරිස මැද්ද ඉඳගෙන කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව, ඒතර පංචශීලයේ පිළිපදලා විරාගීව වාසය කරන එක. එතකොට දැන් පංචශීලයේ පිළිපදියත් එතකොට කෙනෙකුට රැකවරණයක් තියෙනවනේ. එහෙමයි. අපි තුමු තමන්ගේ ස්ත්‍රිය, තමන්ගේ බිරිඳ, ඒතර පර ස්ත්‍රීන් ගැන හිතන්නේ නැහැ යා. ඒක හිතරක් ගැනීමන්නේ. එහෙමයි. පුත පර පුරුෂයන් ගැන හිතන්නේ නැහැ යා. හිතන විතර රැකෙනවනේ එතකොට යා. එහෙමයි. දරුවෝ නම් දෙමව්පියන්ගෙන් විතරයි එතකොට අපින ආයතා සම්බන්ධිත කරන ඒ හරහා යැපෙන්නේ නැහැ එතකොට. එහෙමයි. දැන් මේක මේ විනාශ වුණාට පස්සේ ප්‍රශ්න ඔක්කොම හටගන්න එතකොට. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ ටික තියෙනව නම් ඒක විතර දිනුවක්මයි තියෙන්නේ. අඩදබර කලකෝලහල ප්‍රශ්න නැහැ එතකොට.
ඒ ටික තියෙනවා. එහෙයි. ඔය ටික නැති වුණාමනේ ඔක්කොම මේ සිස්ටම් එක අවුල් වෙන්නේ. අවුල් වුණාට පස්සේ ප්‍රශ්න ගොඩක්. ඔව් එතකොට අවුල් වුණාට ප්‍රශ්න ගොඩයි. ස්වාමීනි සීලයට පැමිණ වාසය කරන්න උත්සාහ කරන්න ඕන. අනිවාර්යයෙන් සීලයට පැමිණිලා එතකොට ගෙදර ඉඳගෙන නම් එතකොට අපි කල්පනා කරන්නේ දැන් ගෙදර ඉන්න කෙනෙක් නම් එතකොට එයා තුන් වේලෙන් යැපිලා ජීවත් වෙන කෙනෙක් නම් තුන් වේල. එහෙමයි. ඊට අමතරව එතකොට ආහාර මේ ආහාර ගැන ආසාව අතහරින්නට මම මේ කියන්නේ. එහෙමයි. ඊට අමතරව ආහාර ගැන නැති වෙන ආසාවල් අතහරින්න උරු වෙනවා ටික ටික. එහෙමයි. ඊට පස්සේ අවශ්‍යතාවයට ඇඳුම් ඊට අමතරව වෙන දේවල් ආසාවල් විතර අතහරින්න පුරුදු වෙනවා. එහෙමයි. ඊට සැමියා ඉක්මව පිරිමේ යන්නේ පිරිමේ මේ බිරිඳ යන්නේ බිරිඳ ඉක්මව සැමියා යන්නේ. දෙමව්පියන්ගේ රැකවරණ නැතුව ඊට දරුවෝ මේ අයාලේ යන්නේ ඊට පස්සේ. එහෙයි. දැන් මෙතන ගියාට පස්සේ මේ සිස්ටම් එක ඔක්කොම අවුල් වෙන්නේ ඊට පස්සේ. එහෙමයි. එතකොට ඊට අමතරව එයා අනුන්ගේ දේ තමා සතු කරගන්න කල්පනා කරන්නේ. එහෙමයි. අනිත් සත්ත්ව වනසන්න විනාශ කරන්න කල්පනා කරන්නේ. එහෙයි ස්වාමී. ඒතර මේ හිත වඩනව එයා ගෘහ ජීවිතේ ඉඳගෙන. ස්වාමීනි අවසරයි. ඔව්. අර මේ අකුසලයේ බැහැර කරන්න ඒ අකුසලයේ මතුවන ඉරියව්වේ ඉඳලම අකුසලයේ බැහැර කරගන්න දක්ෂ වෙන්න කියලා පෙන්වා දෙන්න තැන. එතකොට එහෙම තමයි ඇත්තටම පුරුදු වෙන්න ඕන. එහෙමයි. ඒතර තමන්ගේ අකුසලයේ ඉතින් මේ තමන්ට කොයි වෙලාවෙ සමහරට පරපුරුෂයෙක් ගැන හිතේ ඉද්දන්නේ. එහෙමයි. පර ස්ත්‍රියක් ගැන හිතේ ඉද්දන්නේ. එහෙමයි. ඒ වෙන මොහොතේ මෙතොට අයින් කරගෙන මහන්සි ගන්න. ඒක තියාගෙන හිතේ දවස් දෙක මෙනෙහි කරගන්න තු. එතකොට තමයි අවුරහට ගන්න. එහෙමයි. අනුන් සතු දේ තමා සතු කරගන්න. එතකොට කල්පනාව උපදින දෙන්නේ. එහෙයි. එතන මේ හිත හදාගත්තු කුසල් වඩන් ලේසියි යාට. එහෙමයි ස්වාමීනි. කුසල් වඩන් ලේසියි. එහෙයි. එතකොට දැන් ඔය ඊට පස්සේ විස්තර කරනවා. දැන් බලන්න දැන් අකුසල් දුරු කළ ඊට පස්සේ තමයි කුසලයට යොමු කරන්න පෝර දාලා ඒ ටික කරන්න කියන්නේ. ඔහු ඒ පිළිල හැදලා අතු අයින් කරලා සල්වනේ ඇතුළ හොඳට පිරිසිදු කරලා ඊට අමතරව මොකද කරන්නේ? වැඩින සල් ගස් වලට පෝර දාලා හරි ගස්සනවා කියන. පෝර දාලා හදනවා. පින්වත් මහණි කලක් යනකොට ඒ සල්වනේ හරි අපූර්වට හැදලා විශාල වනාන්තරයක් බවට පත් වෙනවා. එහෙමයි. ඔන්නේ වගේමයි පින්වත් මහණි අකුසල් ඉවත් කරන්න ඕන ওই විදියට. කුසල් දහම් වඩා ගන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන කියන ওই විදියට. එහෙමයි. එතකොට ඔබටත් මේ බුද්ධ ශාසනයේ දියුණුවක් විශේෂ දියුණුවක් මහා දියුණුවක් කරා යන්න පුළුවන් කියලා කියනවා. ඒතර බලන්න මේ මෙතන ලස්සන කරුණු දෙකක් ඉස්මතු කළා. පළවෙනි එක තමයි අර මේ මුල් කාලේ සිහිය උපද්දන්න විතරයි තියෙන්නේ කියන කාරණේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න ඊතරම් කුසල් සෑහෙන බලවත් චරිත ඒ කාලේ ඉඳලා තියෙනවා. ඒකට හේතුව තමයි විශාල වශයෙන් මේ සංසාරේ සීල සම්පත්තිය දිනු කිරීම. එහෙමයි. එතකොට දැන් අර කිව් විදියට අර අපි තුන් දැන් ගෘහ ජීවිතේ වාසය කරන කෙනෙක් කියලා අපි තුන් දැන් මේ ජීවිතේ වුණේ යා තමන්ගේ සැමියා ඉක්මවා වෙන පුරුෂයෙක් ගැන හිතන්නේ නැහැ. ඒතර ඒ ස්ත්‍රියගේ හිතේ කාලයක් යනකොට දියුණුවක් තියෙනවා අර බාහිර පුරුෂයන් ගැන සංකල්ප ඇති නොවෙන. එහෙමයි ස්වාමී. පුරුෂයෙක් නම් බාහිර ස්ත්‍රියෙන් ගැන සංකල්පිතෝට හිතේ පවත්තන්නේ නැහැ. ඒකත් එක්කම අනුන් සතු දේවල් තමන් සතු කරගන්න එතකොට එයාගේ හිතේ ප්ලෑන් නැහැ එතකොට. ඒව නැහැ. එහෙමයි. හරි පුදුමයි එතකොට. ඒතර එහෙම හිතක් අවුරුදු 50ක විතර වැඩුවා කියලා කියන්නේ කෙනෙක්. ඊළඟ ජීවිතේට යනකොට එයා වැදගත් හිතකින් ඉන්න කෙනෙක් නෙමෙයි එතකොට. එහෙමයි. මේකයි. ස්වාමීනි දැන් මේ සම්බුද්ධ ශාසනය අපිට මේ ගුණ පුරන්න ලැබෙන අවස්ථාව වහන්සේ මතක් කළ පරිදි භාවිතා කරමින් ගුණයට අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමී. අපි දැන් ආහාර පානවත් එයා එතකොට බොහොම මේ කල්පනා කරලා ගන්න පුරුදු වෙනවා නම්. එහෙමයි. එතකොට මේ හිත ඇතුලේ නීවරණ තමයි තුනී වෙලා යන්නේ එතකොට. එහෙමයි. අකුසල් තමයි කාමයට බලවත් ආසාවක් නෑ එතකොට එයා. එහෙමයි. ඒතර ගෙවල් දොරවල් යාන වාහන උනත් එතකොට එයා බොහොම කල්පනාවෙන් පරිහරණය කරන කෙනෙක් එතකොට එයා. ඒතර මේ හැම දෙයක්ම ඒතර අර සිස්ටම් එක අවුල් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සිස්ටම් එක අවුල් වෙන්නේ. එහෙයි. ඒක තව මේ මිනුදු රාජ ප්‍රශ්න පොතේ හරි ලස්සන කාරණාවක් තියෙනවා. අවසරයි ස්වාමීනි. මුගටියාගෙන් එක් අංගයක් ගැනීම ගැන කියනවා. එහෙමයි. මොකද ස්වාමීන් නාගසේනයන් වහන්සේ මුගටියාගෙන් එක් අංගයක් ගැනීම කියන්නේ කුමක්ද කියලා අහනවා. ඒ කාලේ මොකද දෙවිච්ච මොකද ප්‍රසිද්ධ කතාවක් මේක. එහෙමයි. මහරජාණන් මුගටියා නයික් වෙත යන්නේ බෙහෙත් අනුභව කරලා කියන යන්නේ. එහෙමයි. අපි දන්නේ නැහැ මේ කතාව. එහෙයි. කාය බලයත් ඒ වගේම තමයි කියනවා මේ කාය බලය හොඳට උපදවාගෙන කියනවා මේ විදියට උරගයාව වෙත යනවා කියනවා. ඒ කියන්නේ නයා වෙත.
එහෙමයි ස්වාමීනි. බෙහෙත් හොඳට කාලා සූදානම් වෙලා සූදානම් වෙලා. ඒතර මොකද වෙන්නේ අර? කොච්චර දෂ්ට කළා මුගටිය මැරෙන්නේ. එහෙමයි. අයියර බෙහෙත් කාලා යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම කාය බලය උපදවගෙන යන්නේ. නිකන් යන්නේ නැහැ එතකොට. එසේ මහරජාණන් පිළිවෙතේ යෙදෙන කෙනා පවා මේ ක්‍රෝධයෙන් වෛරයෙන් විසම වෙච්ච සමාජෙට, කෝලාහල වලින් අර්බුද වලින් විසම වෙච්ච සමාජෙට, විවාද වලින් මේ ඒ වගේම තමයි කියනවා විරෝධතාවන්ගෙන් පෙරලී ගිය මේ සමාජෙට, විසම සමාජෙට යනකොට මෛත්‍රිය නැමැති ඖෂධය සිතේ ගල්වාගෙන යන්න ඕන කියන. එහෙමයි. අස්සරයි. එහෙයි. ඇත්තනේ දැන් අපිට විසම නැති සමාජයක් නැහැනේ මේ ලෝකේ. කෝලාහල නැති සමාජයක්, වෛර නැති සමාජයක්, ක්‍රෝධ නැති සමාජයක්, ගහ ගන්න නැති, මරා ගන්න නැති, කැලෑ පත්තර නැති සමාජයක් නැහැනේ මේ ලෝකේ. එහෙමයි. එතකොට ඒ වගේ සමාජයක් ගොඩනගන්න නෙමෙයි මහන්සි ගන්න ශ්‍රාවකයා. එතකොට ඒ සමාජෙට, ඒ විසම සමාජයට යනකොට මෛත්‍රිය නැමැති ඖෂධය ගල්වගෙන තමයි යන්නේ. එතකොට එහෙමයි ස්වාමීනි. මහරජාණන් මුගටියාගේ මේ එක්කංගයක් ගත යුත්තේ කියලා කියන්නේ ඔකට තමයි කියනවා. අතර මුගටියාර බෙහෙත් කාලා උරගයා මේ හොයාගෙන යන්නේ යම්සේද, එතකොට උරගගේ ආරක්ෂා වෙනවා. ගහන පාරට ඇතුලේ තියෙන දෙයක්, සූපත් වෙන දෙයක්. එහෙමයි ස්වාමීනි. විස නසන දෙයක් තියෙනවා බෙහෙත්. ඒ වගේ තමයි ක්‍රෝධයෙන් යුතු සමාජය, වෛරයෙන් යුතු සමාජය නිඳා කරද්දී හිත සූපත් කරන්නේ මෛත්‍රිය නැමැති ඖෂධය. එහෙමයි. ලස්සනයි නේ? එහෙයි ස්වාමීනි. එහෙනම් අපිට තේරෙනවා මේ හිත සූපත් කරන මේ ඖෂධයක් තමයි කොහොමද මේ මෛත්‍රී. ස්වාමීනි, එතකොට gedara සමාජිකයන් අතර ඉඳද්දී උනත් රාජකාරියට, සමාජයට පියමන් කරන හැම අවස්ථාවෙදීමත් මෛත්‍රියට පැමිණිලා මෛත්‍රිය පුරුදු පුහුණු කරන කෙනෙක් වීම හරි වටින කාරණා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ සැප සතුට තියාගන්න ඖෂධ මේවා. එහෙමයි. සැප සතුටට ආස කෙනා එහෙනම් ගන්න ඕන ඖෂධය. එහෙයි ස්වාමීනි. සැප සතුටට ආස කෙනෙක් තමන්ගේ ජීවිතේ ගන්න ඕන ඖෂධය තමයි මෙන්න මේක. මොකද මෛත්‍රිය නැමැති ඖෂධය. එහෙමයි. සැප සතුටට ආස කෙනා එතකොට මේ වෛරයෙන්, ක්‍රෝධයෙන් වෙරළී ගිය සමාජයේ එයා සුවසේ සතුටින් ඉන්න නම් අර කිසි දෙයකින් හිත මැඩගන්නේ මෛත්‍රිය වඩලා ගියපු කෙනා. හරි ලස්සනයි එතකොට. එහෙමයි. මහරජාණන් ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේ කියන. මොකද්ද? එයින් තමන්ගේ පිරිස කෙරෙහිත් අන්‍යයන් කෙරෙහිත් මෙසිත වැඩිම කළ යුත්තේ කියන. හිත සියලු සත්‍යයන් වෙත මෛත්‍රිය පැතිරවිය යුත්තේ කියන. එහෙමයි. මේ බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි කියන. ඒතර බලන්න ඉන්න මෛත්‍රිය නැමැති ඖෂධයේ හිතේ ගල්වගෙන හිටියොත් වෛරයෙන් යුතු සමාජේ වෛර නැතුව ඉන්න පුළුවන්. ක්‍රෝධයෙන් යුතු සමාජේ ක්‍රෝධ නැතුව ඉන්න පුළුවන්. එකට එක්කන සමාජ එකට එක නොකර ඉන්න පුළුවන්. පලිගන්න සමාජේ පලිගන්න නැතුව ඉන්න පුළුවන්. මොන ඖෂධයද? මෛත්‍රිය නැමැති ඖෂධය. එහෙමයි. මෛත්‍රිය නැමැති ඖෂධය. ඉතින් මේ මෛත්‍රිය නැමැති ඖෂධයේ ගල්වාගෙන වාසය කරන කෙනාට හැමතිස්සෙම හිතේ සතුට තියෙනවා. එහෙමයි ස්වාමීනි. එන හිතේ සතුට රාස කෙනා බොන්න ඕන ඖෂධ. එහෙමයි. ස්වාමීනි, දැන් ආරක්ෂාවට මොනතරම් මේ ආයුධ ආරක්ෂක උපාංග කට්ටල හැදුවත් ඒක අර්ථයක් ඇති ගන්න නෙමෙයි. ඔව්. හැමතිස්සෙම විනාශ වෙනවා. විනාශලා යනවනේ. එහෙයි. ඒතර බලන්න මේ මෛත්‍රිය නැමැති ආයුධය, මෛත්‍රිය නැමැති ඖෂධය ගල්ව ගත්තොත් එහෙම එහෙමයි. එයා හැමදාම සූපත් වූ හිතින් ඉන්න කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඒතර එනම් බලන්න මේ දැන් සසරේ මේ වගේ ගුණවත්කම් පුරාගෙන එන අයට මේ කුසල සම්පatti වල හිත පිහිටනවා කියන හරි පහසු දෙයක්. දැන් ඒතර බලන්න දැන් මං හිතන්නේ සංසාරේ වගේ අර සීලවන්ත ජීවිත පුරුදු කරපු මේ වගේ මෙත් සිතින් වාසය කරපු චරිත තමයි අර විසම සමාජයේ බොහොම ලස්සනට මේ තමන්ගේ කුසල සම්පatti රැගෙන වාසය කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර විසම සමාජය වෛර කරන සමාජය වෛරට යන්නේ නැතුව, නින්දා කරන සමාජයකින් යට වෙන්නේ නැතුව, ක්‍රෝධ කරන සමාජයකින් යට වෙන්නේ නැතුව, අලාභ අයසෙන්දි කොට ඒ වගේ යට වෙන්නේ නැතුව බොහොම ලස්සනට වාසය කරනවා එතකොට. එහෙමයි. ඒතර බලන්න විසාකා මල්ලිකා ළමයි 20ක් හදාගෙන අර ප්‍රශ්න ගොඩ මැද්දේ කොහොමද ඉන්නේ නැත්තේ? තෙරුවන් සරණේ බොහොම ලස්සන පිළිట్లా. එහෙමයි. අර වඩපු මෙසිත, වඩපු සීලය. ඒතර සීලයත් මේකට ගොඩක් අනුග්‍රහ කරනවා කියලා බොහොම පැහැදිලි මේ ලස්සන දේශනාවක් තියෙනවා. ඒකට පුඤ්ඤාභිසන්ද කියලා සූත්‍රයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේක හරිම ලස්සනයි මහණෙනි.
පහක් වූ මහා දානයන් අග්‍රයයි දත යුත්තේ. දාන පහක් ගැන කියන්නේ. දැන් මේක අපි නොසිතූ විරු දාන පහ. බොහෝ කල් පැවැත් දෙයක් බව දත යුත්තේ. බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ. පෞරාණික දෙයක් බව දත යුත්තේ. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ. පෙර බුදුවරු විසුණු බැහැර නොකළ දෙයක් බව දත යුත්තේ. එහෙමයි. මෙකල්ලිද බැහැර නොකරන දෙයක් බව දත යුත්තේ. අනාගතයේ බුදුවරු විසින් බැහැර නොකරන දෙයක් බව දත යුත්තේ. නොනැති ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ විසින් නින්දා නොකරන දෙයක් බව දත යුත්තේ. මේ දාන පහට එතකොට. එහෙමයි. කොච්චර විස්තරයක්ද නේ? මහන්නේ මෙහිලා ආරි ශ්‍රාවකත මේ සතුන් මැරීමත් හරි දානයක් කියන එක. එහෙමයි. මොන දානයක් කියලා අද අපි දන්නේ. බුදු කෙනෙක් දේශනා කරන එක දන්නේ නැහැ ඒක. සතුන් මැරීමෙන් වැළකුණේ මහණෙනි, සතුන් මැරීමෙන් වැළකී සිටින ආරි ශ්‍රාවකයා අප්‍රමාණ සත්‍යයන්ට අභය දෙයි කියන. අවෛරය දෙයි කියන, නිදුක් බව දෙයි කියන. අප්‍රමාණ සත්‍යයන්ට අභයදී, අවෛරයේදී, නිදුක් බවදී අප්‍රමාණ වූ බිය නැති, වෛර නැති නිදුක් බවට හිමිකරුවෙක් වෙයි කියලා. දැන් කාන බොන දීවල් දුන්නොත් එimhe ආයුෂ වර්ණ සැප බලන දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒත් ආයුෂ දුන්නොත් ආයුෂ ලැබෙනවා. වර්ණය දුන්නොත් වර්ණය ලැබෙනවා. සැපේ දුන්නොත් සැපේ ලැබෙනවා. බලය දුන්නොත් බලය ලැබෙනවා. ඒ වගේ එන සතුම් අපි දැන් සතුම් අපි තුම කෙනෙක් මරන්න ඉනවා කියලා. අපි බයින්නේ ඉන්නේ. එහෙමයි. වෛරෙන්නේ ඉන්නේ. දුකටපත් වෙලා නේ ඉන්නේ. එහෙමයි. එතකොට අපි මේ එන කෙනෙක් මරන්න ගියත් මේ තුنين තමයි ලෝකයට දෙන්නේ. එතකොට බය දෙන්නේ අපි. එහෙමයි ස්වාමීනි. වෛරය දීලා තියෙන්නේ. දුක දීලා තියෙන්නේ. එහෙයි. එතකොට බය දුන්නොත් බය ලැබෙනවා. වෛරය දුන්නොත් වෛරය ලැබෙනවා. එහෙමයි. එහෙනම් මේ බය නැති බව දුන්නොත් මොකද වෙන්නේ? අන්න බිය නැති බවේ හිමිකරුවෙක් වෙනවා. එහෙමයි. අවෛරය දුන්නොත් එයා වෛර නැති හිතකින් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. වෛරී සමාජයක් නෑ යාට. ඒ වගේම තමයි විස්තර කරනවා නිදුක් බව දුන්නොත් දුක් නැති බවේ හිමිකරුවෙක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීනි. දුක් නැති බවේ හිමිකරුවෙක් වෙනවා. ස්වාමීනි දැන් නොයේකුත් ලෙඩ රෝග පීඩා නිසාත් ව්‍යාධි නිසාත් දුකටපත් වෙන අවස්ථා අපි ගොඩාක් තියෙනවනේ සමාජයේ. ඔව්. මේවා පවා නැති වෙලා යනවා මේ මේ කියන විදිහට මේ දානි දුන්නොත්. එහෙමයි. පන්සි මේ ප්‍රාණඝාතයෙන් මේ ප්‍රාණඝාතයෙන් මේ. එහෙම නෑ. ඒතකොට දැන් බලන්න ඒ වගේ කෙනෙකුට මේ සංසාරේ බොහෝ කල පන්සිල් රැකලා තිනකොට එයාගේ හිත වෛරයට යන්නේ නැහැ කියන්නේ ලීසි. එහෙමයි ස්වාමීනි. දුකටපත් වෙන්නේ නැහැ ලීසි. එහෙයි. ඒ වගේම තමයි එයාගේ හිතේ මේ බය ඇති වෙන්නේ නැහැ ලීසි. ඒතර ඒ කෙනාට මේ තනි වෙනවා කියන එක ඇත්තට බයක් නෙමෙයි. ඒකට ඒ සසරින් ආපු ගුණයක් තියෙනවා එයාට. එහෙමයි. ඒතර හිම චරිත තමයි අර තනි වෙලා කුසල් වඩනවා කියලා කියන්නේ හිම චරිත එතකොට. එහෙයි ස්වාමීනි. දැන් අද එතකොට මේ තනි වෙලා ඉන්න බෑ නෝනට මහත්ය නැතු ඉන්න බෑ මහත්ය නෝන නැතු ඉන්න බෑ දරුවන්ට දෙමාපියෝ නැතු ඉන්න බෑ දෙමාපියන්ට දරුවෝ නැතු ඉන්න බෑ පොඩ්ඩක් නැත්තම් බය ඇති වෙනවා. එහෙම පස්ස නැද්ද නික? තියෙනවනේ. එහෙයි. ඉතින් ඒකට අපිට තේරෙනවා එතකොට එහෙනම් මේ දාහනේ දීලා මති සසරේ. එහෙමයි. අන්න විස්තර කරන ඊළඟට මහන්නේ මීලා ආරි ශ්‍රාවකත මේ සොරකම අත්හරිය කියන ඊළඟ කාරණේ. සොරකමෙන් කරන්නේ බයයි වෛරයයි දුකයි දෙන එක. සොරකම අත්හරිනකොට නිර්භය දෙනවා, අවෛරය දෙනවා, නිදුක් බව දෙනවා. එහෙමයි ස්වාමීනි. මේ තුන ලෝකෙට දුන්නොත් එහෙම මොකද වෙන්නේ? එයා බය නැති භවයේ හිමිකරුවෙක් වෙනවා. දුක නැති භවයේ හිමිකරුවෙක් වෙනවා. එහෙමයි. ඒ වගේම තමයි ඒකේන මේ බය නැති, වෛර නැති, දුක් නැති භවයේ හිමිකරුවෙක් බවට පත් වෙනවා. එහෙමයි. ඒත් එහෙම කෙනාට කුසල වඩන්න ලේසිද නැද්ද? ලේසි ඒ කෙනාට. ඒ කාලේ අයට සිහි උපද්දන්න විතරයි ඕන කියලා කියන්නේ ඒකයි. එහෙමයි. පළවෙනි එක මෛත්‍රීසිත, දෙවෙනි එක සීල සම්පatti. එහෙනම් මේ තිරුවන් සරණේ පිළිහිట్లా මෙන්න මේ ගුණ සම්පatti දෙක දිනු කර කර හිටියොත් එහෙම දානෙත් එක්ක එහෙමයි ස්වාමීනි. දවසේ මෛත්‍රියෙන් ඉන්න මහන්සි ගන්නවා. ඊතර අය කට්ටිය ගැන ලෝක සත්‍යය ගැන එහෙමයි. පුළුවන් ආකාරයට දම්පැන් දෙනවා. බණාසමින් තිරුවන් සරණේ පිළිහිట్లా ඉන්නවා. එහෙයි ස්වාමීනි. මේ උත්තම ලාභය ඒතර බලන්න බය නැති වෛර නැති නිදුක් බවට පත් වෙන මේ දහමක් මේ ලෝකෙට දෙනකොට කී දෙනෙක්ගේ හිතවල බය නැති කරගන්නවද? බය නැති බවට පත් වෙන දුක් නැති බවට පත් වෙන වෛරය උපදින්න නැති ප්‍රතිපදාව කී දෙනෙක් හඳුන ගන්නවද? එහෙමයි. ඒතර මෙවන් ප්‍රතිපදාවක් හඳුනගත්තු ශ්‍රාවකයා සංසාරෙත් මොකද වෙන්නේ? බය නැති භවයේ හිමිකරුවෙක් වෙනවා. එහෙමයි. ඒතර මේ පින කාට දෙන්නේ? ධර්ම දානෙ දෙන පිරිසට. එහෙමයි. මේ මොහොතේ ඒ සිහි කැඳවීමෙන් මේ දෙන ධර්ම දානයෙන් ධර්ම දානෙ.
එහෙයි ස්වාමීනි. දැන් කී දෙනෙක් ඒතර බය නැති ප්‍රතිපදාව නිදුක් බවට පත්වන ප්‍රතිපදාව වෛර බව ඇති නොවන ප්‍රතිපදාවට පිවිසීද? පිවිසිලා ඉන්න ප්‍රතිපදාවෙන් තා කී දෙනෙක් සතුටු වේද? එහෙමයි ස්වාමීනි. ඒතර ධර්ම දාන දෙන්න පිරිසනේ දැන් මේක කරන්නේ මේ. එහෙයි. ඒ ලවානේ මේක කරවන්නේ. එහෙමයි. ඒතර තමන්ට සසරේ බය නැති වෛර නැති දුක් නැති බවට පත්වන ප්‍රතිපදාවක්. හිමිකරුවෙක් වෙනවා ඊට පස්සේ කියන. එහෙමයි. ඒකින් තෙද ගන්නවන ජීවිතයක් ඇති වෙනවා ඊට පස්සේ. කොච්චර ආශ්චර්යයක්ද නේද? මේ පන්සිල් ටික මොනතරම් උතුම්ද? පන්සිල් ටික. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් දේශනා කළා ඒ වගේ මේ ආරි ශ්‍රාවකයා වැරදි කාම සේවනය අත්හරිය කියනවා. ඒ වගේ ආරි ශ්‍රාවකයා බොරු කීම අත්හරිය කියනවා. ඒ වගේ ආරි ශ්‍රාවකයා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි අත්හරිය කියනවා. එහෙමයි. මේ ඔක්කොම එතකොට මොකද බය නැති භවයේ හිමිකරුවෙක් බවට පත්වන ප්‍රතිපදාව. නිර්භය භවයේ හිමිකරුවෙක් බවට පත්වන ප්‍රතිපදාව. නිදුක් භවයේ හිමිකරුවෙක් බවට පත්වන ප්‍රතිපදාව. එහෙමයි ස්වාමීනි. බය වෙන්නේ නැති ප්‍රතිපදාවක් දිනු කළොත් බය නොවෙනවා හිමිකරුවෙක් කියලා. ලෝකයට අබේ දුන්නොත් නේද? අබේ දුන්නොත්. ලෝකයට අබේ දීලා තමන් බය වෙන්නේ නැති කෙනෙක් වෙනවා. එහෙමයි ස්වාමීනි. ලෝකයට අවෛරය දීලා තමන් වෛරය උපදව ගන්න නැති කෙනෙක් බවට පත් වෙනවා. ලෝකයට නිදුක් බව දීලා තමන් දුකට පත් වෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීනි. මේක ලේසි පහසු දෙයක් නෙමෙයි. එහෙයි. ලේසි පහසු දෙයක් නෙමෙයි මේක. ඒතර අන්නේ උත්තම ලාභය තමන්ගේ ජීවිතේ අපි උපදව ගන්න නිතර නිතර මහන්සි ගන්න ඕන. බුද්ධ ශාසනයකින්මයි මේවන් මහා උතුම් දහමක්. මහා උතුම් ප්‍රඥාවක්. මේ වගේ මානසික විශාල පරිවර්තනයක් ඇති කරන හැකියාවක් කුසලතාවයක් උපදව ගන්න ලැබෙන්නේ මේ ස්තිරුවන් සරණේ පිහිටපු කෙනෙකුට. එහෙමයි ස්වාමීනි. මෙච්චර අසහාය ජීවිතයක් ලබන්න. එහෙයි. දුක් නැති භවයේ හිමිකරුවෙක් වෙන්න. බුද්ධ ශාසනය විතරනේ. එහෙමයි ස්වාමීනි. බය නැති භවයේ හිමිකරුවෙක් වෙන්න. එහෙමයි. වෛර නැති භවයේ හිමිකරුවෙක් වෙන්න. එහෙයි. හිතේ සතුට රැඳි කෙනෙක් බවට පත් වෙන දැන් අර ඉස්සල දේශනාවේ මේ එහෙමයි. රේවත මහ රහතන් වහන්සේ දේශනා කළේ නේ. ඊළඟ අකුසල් දුරු කරන ප්‍රතිපදාවක නියැලෙනවා කියන එක. එහෙමයි ස්වාමීනි. කුසල් වඩන ප්‍රතිපදාවක හික්මෙනවා කියන එක. ඒක තනිකර මේ සියල්ලම බුද්ධ ශාසනයක් තුළ පමණයි. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ උත්තම ලාභයයි මේ දෙව් මිනිස් ලෝකයට මේ ධර්ම දාන දෙමින් මේ පිරිස මේ දෙන්නේ. එහෙමයි. මේ උත්තම ලාභේ දෙව් මිනිස් ලෝකයට දෙන්න තමන්ට ඒ උත්තම ලාභේ පෙරලා ලැබෙන්න අනිවාර්යයෙන් මේ පින අනුග්‍රහ කරනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ආශිර්වාද කරනවා. මේ තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් මේ ඇසූ දහමේ පුණ්‍යානුභාව බලයෙන් තමන්ගේ ජීවිතයේ මේ හිත සුවපත් කරගෙන තමන්ගේ හිත හැමතිස්සෙම සතුටින් තියාගන්න උදාාර ගුණ සම්පත්තියක පිහිටව ගන්නට මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ලෝකයට අබේ දෙන ප්‍රතිපදාව, අවෛරය දන් දෙන ප්‍රතිපදාව, නිදුක් බව දන් දෙන ප්‍රතිපදාව මොනතරම් වාසනාවක්ද එහි බැස ගන්න තිබෙනවා නම් ඒ මොනතරම් ලාභයක්ද. ඉතින් මේ උතුම් දහම් පරයයන් අද දවසෙත් අපට පැහැදිලි කරමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මය අපේ පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දිනාටම පෙන්වා වදාලා අපට අනුකම්පාය ඇති ඒ උත්තම මහා සංඝරත්නය අපි හැම දිනාම ආදර ගෞරවයෙන් වන්දනාමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාවයි උදා වූයේ. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දවසේ දහම් කැටපු ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් සුසිලා මෑණියන්, සාම පියාණන්, අනෝමා සහෝදරිය, දහම් සංජය පුතණුවන්, රශ්මී දියණිය, කමනි මෙනවිය, තලගල මෑණියන්, ශ්‍රියානි මහත්මිය සහ එංගලන්තයේ පදිංචි චන්ද්‍රා වීරසිංහ මෑණියන්, සඳක, ඒ වගේම කුමාරි සමන්තා, ලලංකා, ප්‍රියංකා, නෝෂිකා යන පින්වතුන් ඇතුළු එම පවුල්වල දූදරු මුණුපුරු මිනිපිරියන් එක රාශී වෙලා තමයි අද දවසේ මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සිම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ඒ වගේම ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනය හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු
මහා සංගරුවනට සලසා දෙත්වා දෙවියෝද තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය මේ දහම් මඟ විවර කළ දුන්නු පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരിക මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නම මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත්තු සීල පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය කමලාවතී මෑණියන්ට, පුංචි බණ්ඩා පියාණන්ට, ධර්මදාස මාමාට, සෝමදාස අයියාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම එංගලන්තයේ පදිංචිව සිට 2015 දෙසැම්බර් මාස 5 වන දින මිය පරලෝකීය ගෙගරිද සොයිසා පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් ඒ වගේම උදව් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය සුජීවත්ව සිටින 83 වෙනි වියේ පසුවන එල්.එස්.කේ සිරියාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම පින්වත් සුසිලා මෑණියන්, සාම පියාණන්, අනෝමා සහෝදරිය, දහම් සංජය පුතණුවන්, රිෂ්මී දියණිය, කමනී මෙනවිය, තලගල මෑණියන්, ශ්‍රියානී මහත්මිය සහ එංගලන්තයේ පදිංචි චන්ද්‍රා වීරසිංහ මෑණියන්, ඒ වගේම සඳක කුමාරී, සමන්තා, ලලංකා, ප්‍රියංකා, නූෂිකා යන පින්වතුන්ට, දූදරු මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ අද දවසේත් අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ පවසා වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්වත් සුසිලා මෑණියන්, සාම පියාණන්, අනෝමා සහෝදරිය, දහම් සංජය පුතුණුවන්, රේෂ්මි දියණිය, කමනී මෙනවිය, තලගල මෑණියන්, ශ්‍රියානි මහත්මිය, ඒ වගේම එංගලන්තයේ පදිංචි චන්ද්‍රා වීරසිංහ මෑණියන්, සඳක කුමාරි, සමන්තා, ලලන්කා, ප්‍රියංකා, නූෂිකා යන පින්වත් හැමදෙනාමත් එම පවුල්වල පින්වන්ත දූ දරුවන්, මුණුබුරු මිනිමිරියන් හැමදෙනාමත් අපි තාම දයාවෙන් සේපත් කරගන්න. පින්වන්ත ඔබ හැමදෙනා සමග පිනති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරක් පැනවෙන් කරගන්න. 0.7 1 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් උදා වූ නව වසරේ ආපදා සම්පන්න කාලවකවානුව තුලක වුණත් තුනුරුවන පාමුලට පැමිණ, සරණ සීලයට පැමිණ ජීවිතාර්ථයන් හදාගන්න අප හැමදෙනාට ධෛර්ය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.